සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ 10 11 ශ්‍රේණි වලට අදාළ මාතෘකාවක් අද ඔබ සමග සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු අපේ පාඩම මොකක්ද කියලා. ක්‍රීඩාව මගින් කළමනාකරණයට සංවිධානයට දායක වෙන තියෙන පාඩම තමයි මම කතා කරන්නේ. මේකේ 10 වසරට අදාළ විෂය කොටස් ටික සහ 11 වසරට අදාළ විෂය කොටස් ටික මම එකට එකතු කරලා එක මාතෘකාවක් යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ අපි විශේෂයෙන් ඔයගොල්ලන්ට මේ විෂය කරුණු විදිහට කතා කරන්න ඉස්සරලා විශේෂයෙන් ඔබ දන්නවා දැන් අපේ ලෝකේ ක්‍රීඩාව ඉතාම දියුණු මට්ටමකින් පවතිනවා. එතකොට මේ ඒ ක්‍රීඩා කටයුතු කිරීමේදී ඒ ක්‍රීඩා කණ්ඩායම් නැත්නම් ඒ ක්‍රීඩා කරන තනි පුද්ගලයන් උනත් මනා සංයෝගයකින් තමයි මේ ක්‍රියාදාමයට එන්නේ. විශේෂයෙන් හොඳ කළමනාකරණයක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒතකොට තරඟ ජයග්‍රහණය කිරීමේ අරමුණක් තියෙනවා. ඊළඟට ඒ සඳහා ක්‍රීඩකයෝ සූදානම් කරනවා. එතකොට මේ සඳහා කළමනාකරණය කියන විෂය කොටස විශේෂයෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ අපේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේ මේ පවත්වන ක්‍රීඩා තරඟ සංවිධානය ඒ විෂය කොටස් අපිට දාලා තියෙන මේ කළමනාකරණය පිළිබඳව ඔබට යම්කිසි අත්දැකීමක් ලබා දෙන්න. ඒතකොට මේක ඇති වෙන වාසියෙන් කළමනාකරණය කියන්නේ මොනවද? කළමනාකරණය ඇතුලේ තියෙන්නේ මොන වගේ විෂය කොටස්ද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් ලබා දෙන්න තමයි මේ මාතෘකාව දාලා තියෙන්නේ. එහෙමනම් අපි ඉගෙන ගනිමු කළමනාකරණයට සම්බන්ධ වෙන අනිකුත් මාතෘකාවන් මොනවද කියලා. විශේෂයෙන් මේ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා සංවිධානය කියන මාතෘකාව. දැන් ඔබ දන්නවා මේ දැන් අපේ පවුල ගත්තාම අපේ පවුල සංවිධානයක් තමයි. දැන් අපේ පවුලේ ප්‍රධානියා තමයි තාත්තා. එතකොට ඒ තාත්තා වටා ගොඩනගෙන අම්මා, අපේ සහෝදරයෝ, ඊළඟට තව අපේ වැඩිහිටියෝ ඒ අය ඉන්නවනම් ඒ සියලු දෙනාගේ ඒකරාශී වීමකින් තමයි අපේ පවුල හැදිලා තියෙන්නේ. එතකොට මේක සංවිධානයක්. එතකොට මේ පවුල ඇතුලේ තියෙනවා විවිධ දේවල්, ඉලක්ක තියෙනවා, ඊළඟට අරමුණු තියෙනවා, ඊළඟට මේක ඇතුලේ ඒක අපි ක්‍රියාත්මක කරගන්න පවුලක් වශයෙන් අපි ක්‍රියාත්මක කරන්න ඕන දේවල් මේ පවුල් සංස්ථාව ඇතුලේ තියෙනවා. ඒකට අන්න ඒ වගේ දෙයක් තමයි මේ සංවිධානයක් කියලා කියන්නේ. අපි බලමු සංවිධානයක මොනවද තියෙන්න ඕන විශේෂ දේවල් කියලා. විශේෂයෙන් සංවිධානයක තියෙන්න ඕන මෙන්න මේ ලක්ෂණ ටික. ඉලක්ක කරගත් පරමාර්ථ අරමුණු. එතකොට මේවා සාර්ථකව ඉෂ්ට කරගන්න අපේ ඒ වලට ගැලපෙන පරිදි සම්පත් අපිට මෙහෙව ගන්න පුළුවන් ආර්ථික වටිනාකමක් හෝ සමාජ වටිනාකමක් ලැබෙන ඒකකයක් තමයි එතකොට සංවිධානයක් කියලා කියන්නේ. ඒතර මේ සංවිධානය ඇතුලේ ඉලක්කයන් තියෙනවා, පරමාර්ථ තියෙනවා, අරමුණු තියෙනවා. ඊළඟට මේක ඇතුලේ ඒ අවශ්‍ය කරන ඒවා ඒ කියපු සංකල්ප ටික ළඟා කරගන්න අවශ්‍ය කරන සම්පත් පරිහරණය කරන්න පුළුවන් ඵලදායක සම්පත් පරිහරණය කිරීමක් කරන්න පුළුවන් වුණු ආර්ථික වශයෙන් ලාභයක් ලබන හෝ සමාජමය වශයෙන් මෙහෙවරක් ඉෂ්ට කරන ඒකකයකට තමයි අපි ප්‍රධාන වශයෙන් සංවිධානයක් කියලා කියන්නේ. එතකොට සංවිධානයක කාර්යයන් කිහිපයක් තියෙනවා. බලමු මොනවාද සංවිධානයක තියෙන කාර්යයන් කියලා. මෙම මේ සංවිධානයක පවතින කාර්යයන් අපි ඊළඟ පිටුවේ කතා කරමු. ඒ වගේම සංවිධානයක තියෙන තවත් විශේෂ ලක්ෂණයක් මේ සංවිධානයේ කාර්යයන් කරන්න පුද්ගල කණ්ඩායමක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් නැත්නම් ඒකට දායක වෙන කණ්ඩායමක් ඉන්නවා. ඊළඟට එම් පුද්ගලයන්ට පැවරිච්ච විශේෂ වැඩ කොටසක් තියෙනවා. දැන් අපේ පවුලේ වුණත් තාත්තට පැවරිච්ච වැඩ කොටසක් තියෙනවා. අම්මට පැවරිච්ච වැඩ කොටසක් තියෙනවා. ඊළඟට දරුවන්ට පැවරෙන වැඩ කොටසක් තියෙනවා. ඒකට ඒ වගේ මේ සංවිධානයක් ඇතුළේ ඔන්න පැවරෙන වැඩ කොටසක් හිමි වෙනවා. එම වැඩ පැවරීම හා කාර්යයන් ඉටු කිරීම සඳහා ව්‍යුහයක් ගොඩනගනවා. දැන් අපේ ගෙදර පවුල ගත්තාම පවුලේ ප්‍රධානිය වෙන්නේ තාත්තා. ඉතින් තාත්තාගෙන් පස්සේ ඊළඟට සංවිධාන ව්‍යුහයේ ඊළඟට ඉන්න කෙනා තමයි අම්මා. ඊට පස්සේ ඒගොල්ලෝ යටතේ තමයි අපි කටයුතු කරන්නේ. එතකොට මේක ව්‍යුහයක් විදිහට සැලකනවා. එතකොට ඒ වගේ සංවිධානයක මෙන්න මේ විදිහට සංවිධාන ව්‍යුහයක් ගොඩනගෙන්න ඕන පියවරෙන් පියවර. එතකොට ඒකට අපි කියනවා සංවිධාන ව්‍යුහය කියලා. අන්න ඒ විදිහට එකතු වෙලා ප්‍රධානියා ඊළඟට ඉන්න කණ්ඩායම මේ සියලු දෙනා එකතු වුනහම ඒ කොටසට අපි කියනවා සංවිධාන ව්‍යුහයක් කියලා. එහෙනම් අපි බලමු සංවිධානයක තියෙන පොදු ලක්ෂණ මොනවද කියලා. ඒ කියන්නේ මේවා ක්‍රියාත්මක කරගන්න යනකොට අපිට පොදුවේ තියෙන ලක්ෂණ ටික තමයි සංවිධානයක තියෙන පොදු ලක්ෂණ කියලා කියන්නේ. එතකොට පළවෙනි ලක්ෂණය විදිහට අපි කතා කරනවා පරමාර්ථ සහ අරමුණු තියෙනවා. එතකොට සංවිධානයක
තියෙන නම් යම්කිසි පරමාර්ථයක් ඒ වගේම අරමුණක් අපේ පාසල ගත්තත් පාසලෙත් තියෙනවා පරමාර්ථ අරමුණු කියන ඒවා. ඊළඟට පරමාර්ථ ඉටු කර ගැනීමට විවිධ ක්‍රම නැතිනම් උපාය මාර්ග තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පාසල් අධ්‍යාපනය ලබන ඔබට එතකොට පාසලේ පරමාර්ථය සහ අරමුණු වෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා දීම, ඊළඟට ඒ සඳහා හොඳ ශිෂ්‍ය පිරිසක් සමාජයට බිහි කිරීම, අන්න ඒ වගේ දේවල් තමයි පාසලේ අරමුණු සහ පරමාර්ථ වෙන්නේ. එතකොට මේවා ඉෂ්ට කරගන්න විවිධ ක්‍රම උපායන් භාවිතා කරනවා. විශේෂයෙන් ඔයගොල්ලන්ට අධ්‍යාපනය ලබා දීම, ඊළඟට ඒ සඳහා ක්‍රීඩා කටයුතු සිද්ධ කරගෙන යාම, ඒ සඳහා උපදේශනය ලබා දීම, මේ වගේ විවිධ ක්‍රමෝපායන් මේ අරමුණු සහ පරමාර්ථ ඉෂ්ට කරගන්න පාසල විසිනුත් භාවිතා කරනවා. ඊළඟට එම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ පුද්ගලයන් ඉන්නවා. දැන් විශේෂයෙන් පාසල ගත්තොත් දැන් ඔයාලට මේ සම්බන්ධ වෙන විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක කරන විශේෂයෙන් ගුරුවරු, ඊළඟට ඒ සඳහා වෙනත් දායකවන සම්පත් පුද්ගලයෝ, ඊළඟට ඒ අය භාවිතා කරන වෙනත් ඉගැන්වීම් ක්‍රියාමාර්ග, මේ ඔක්කොම මේ උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න ඉන්න පුද්ගල කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරනවා. එහෙනම් ඔන්න අපිට ප්‍රධාන කරුණු තුනක් අපි මේක කතා කරා. පරමාර්ථ සහ අරමුණු තියෙන්න ඕන අපිට මේ කාර්ය කරගන්න. ඒ කියන්නේ සංවිධානයක පොදු ලක්ෂණයක් විදිහට තියෙන කරුණ. ඊළඟට පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා විවිධ ක්‍රම නැතිනම් උපාය මාර්ග අපි ගාව තියෙන්න ඕන. මොනවද අපි මේ ඉහතින් කතා කරපු පරමාර්ථ සහ අරමුණු ඉෂ්ට කරගන්න මොන වගේ උපාය මාර්ගද අපි භාවිතා කරන්න කියලා. ඒ වගේම එම උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පුද්ගලයන් ඉන්නවා. ඒතර මේවා තමයි සංවිධානයක පොදු ලක්ෂණ විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට කතා කරමු සංවිධාන ව්‍යුහය පිළිබඳව. දැන් එතකොට මේ සංවිධාන ව්‍යුහය කියන එක මම මීට වෙලසනේ ඔයගොල්ලන්ට නිර්වචනයේදී ඉදිරිපත් කරා. දැන් අපි විශේෂයෙන් උදාහරණයක් විදිහට ගන්න අපේ පාසල. ඒ පාසලට අදාළ වෙන සංවිධාන ව්‍යුහය තමයි මම ඔයගොල්ලන්ට ඊළඟට මේ පෙන්නලා තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට පේනවා නම් මේ සංවිධාන ව්‍යුහයේ උඩින්ම ඉන්නේ විදුහල්පතිතුමා. ඊළඟට පාසල පරිපාලන කටයුතු සඳහා ඒ දායක වන කළමනාකරණ මණ්ඩලය, ඒක ඉන්නවා කණ්ඩායම් කීපයක්, ආදිශිෂ්‍ය සංගම්, ඊළඟට පාසල සංවර්ධන කමිටුව, ඒකට ගුරුවරුන්ගෙන් සම්බන්ධ කණ්ඩායමක්, මේ සියලු දෙනා කළමනාකරණ කමිටුව. ඊට පහතින් ඉන්නවා ඊළඟට අපේ නියෝජ්‍ය විදුහල්පති. ඒකත් අපි ඔය දැන් මේ තිරේ පේන විදිහට ඔයගොල්ලන්ට පේනවා ආයතන වශයෙන් ආයතනික වශයෙන් කටයුතු කරන්න වගකීම් පැවරිච්ච නියෝජ්‍ය විදුහල්පතිවරු ඉන්නවා. ඊළඟට අධ්‍යාපන කාර්යයේ සංවර්ධනය සඳහා දායක වන නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ඉන්නවා. වරෙක්කෝ කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඊළඟට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ඉන්නවා විශේෂ සමගාමී කොටස් ක්‍රියාත්මක කරන්න. එතකොට ඒ අයට පැවරිච්ච ඒ අය යටතේ ක්‍රියාත්මක කරන තවත් පුද්ගල කණ්ඩායම් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිතුමා යටතේ ඉන්නවා අංශ ප්‍රධානීන්. අංශ ප්‍රධානීන්ට පස්සේ ඉන්නවා පන්ති ප්‍රධානීන්, ඊළඟට ශිෂ්‍ය නායකයෝ, ඊළඟට විෂය නායකයෝ, ඊළඟට ශිෂ්‍යයන්, මේ විදිහට ගලාගෙන යාමක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කාර්යය තමයි අපි හඳුන්වන්නේ සංවිධාන ව්‍යුහයක් කියලා. එතකොට මෙන්න මේ සංවිධාන ව්‍යුහය නිසි පරිදි ක්‍රියාත්මක වුණොත් අපි අර කතා කරපු සංවිධානයක අරමුණු පරමාර්ථ ඊළඟට ඒ තියෙන දේවල් ටික අපිට ළඟා කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති සංවිධාන ව්‍යුහයක් කියලා කියන්නේ මොකක්ද කියලා මේක අපේ නිවසට සම්බන්ධ කරත් ඒත් මේ විදිහටම සංවිධාන ව්‍යුහය අපිට හදාගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, ඊළඟට අපි කතා කරනවා මේ සංවිධානයන්ගේ කළමනාකරණය සහ අනුගාමිකත්වය කියන විෂය මාතෘකා දෙක. අපි බලමු මේ සංවිධානයක් ඇතුලේ මේ කළමනාකරණය ක්‍රියාත්මක කරන්න ඉන්න ප්‍රධාන පුද්ගලයෙක් තමයි කළමනාකරු. ඒතර අපි බලමු කළමනාකරු කියන්නේ කවුද කියලා. එතකොට මේ කළමනාකරුගේ ප්‍රධාන කාර්යය තමයි සංවිධානයක අපි අර කතා කරපු ප්‍රධාන අරමුණු, ඊළඟට ඒකේ තියෙන පරමාර්ථ ඒවා ළඟා කර ගැනීම සඳහා සංවිධානයේ සතු සියලුම සම්පත් සම්බන්ධීකරණය කරලා දෙනවා. එක එක කොටස් වලට මෙන්න මේ කොටස ඕගොල්ලන්ට, මේ කොටස ඕගොල්ලන්ට, මේ කොටස ඕගොල්ලන්ට කියලා සම්බන්ධීකරණය කරලා දෙනවා. එතකොට මෙන්න මේ සම්බන්ධීකරණ කාර්ය කරන කෙනා තමයි කළමනාකරු කියලා කියන්නේ. එතකොට මේ සංවිධානයක තියෙන පරමාර්ථ අරමුණු ප්‍රතිපත්ති උපාය මාර්ග ඒවා සැලසුම් කිරීම, ඒවා ඊට පස්සේ එක එක පුද්ගලයන් අතර සම්බන්ධ කිරීම. එතකොට මේ සම්බන්ධීකරණයෙන් සංවිධානයේ කටයුතු මෙහෙයවීම තමයි ප්‍රධාන වශයෙන්ම කළමනාකරුවෙකුගේ වගකීම් වලට එන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ පේන මේ තිරේ පේන මෙන්න මේ රූපය දිහා ඔයගොල්ලන්ට බැලුවොත් මේක ත්‍රිකෝණයකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක ස්තර තුනක් තියෙන බව ඔබට පේනවා.
ඒතර ඒක ඉහළම ස්තරයේ ඉන්නේ ඉහළ කළමනාකරුවන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ විධානයන් යටතේ තමයි ඊළඟ ස්ටෙප් එකේ ඉන්න කට්ටිය නැත්නම් ඊළඟ පියවරේ ඉන්න කට්ටිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ සඳහා දැන් අපි පාසල උදාහරණයකට ගත්තොත් විතර ඒ උඩම ඉන්නේ පාසලේ විදුහල්පතිතුමා. එතකොට එයා ඉහළම කළමනාකරුවෙක්. එතකොට එයා තමයි මේ සැලසුම් ටික, පරමාර්ථ ටික, අරමුණු ටික ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන සියලුම සැලසුම් සකස් කරලා ඊළඟට ඒවා සම්බන්ධීකරණය කරනවා ඊට පහළ නිලධාරීන් සමග. ඒතර ඔයගොල්ලන්ට දෙවෙනි එකේ ඉන්නවා මධ්‍යම මට්ටමේ කළමනාකරුවන්. එතකොට ඒකේ ඉන්නේ විශේෂයෙන් පාසලේ අංශ ප්‍රධානීන්, ඒ වගේ නියෝජ්‍ය විදුහල්පතිවරු, ඒ කණ්ඩායම තමයි ඔය මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් හැටියට ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගෙනුත් පස්සේ ඊළඟට ඉන්නවා පහළ කළමනාකරුවන්. يعني අධීක්ෂණ මට්ටමේ ඉන්න අය. එතකොට ඒගොල්ලෝගේ විශේෂ කාර්ය තමයි පන්ති භාර කාර්ය ගුරුවරුන්, ඊළඟට විෂය භාර ගුරුවරුන්. එතකොට ඒගොල්ලෝගේ ඒ සම්බන්ධීකරණයෙන් තමයි එතකොට පාසලක දරුවන්ගේ අධ්‍යාපන කාර්ය විශේෂයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ ඉහළ ඉඳලා පහළට මේ පවතින කළමනාකරුවන්ගේ මනා සම්බන්ධීකරණයෙන් තමයි එතකොට මේ සංවිධානයක කාර්යයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ ස්තර තුනේ කළමනාකරුවන් හැටියට කටයුතු කරන අයට එක එක රාජකාරීන් පැවරෙනවා. එතකොට ඒ අනුව ඒගොල්ලන්ගේ රාජකාරිය කරපුවම සමස්තයක් වශයෙන් මේ රාජකාරී ටික ඔක්කොම එකතු කරලා ගත්තාම එතකොට අපේ සංවිධානයේ කාර්යයන් අර අපි කතා කරමු අරමුණු පරමාර්ථ ඊළඟට ඒ තියෙන සංවිධාන කටයුතු ඒ සියල්ල හොඳින් ළඟා කර ගැනීම හැකියාව තියෙනවා. ඒතර මේ හැම කාර්යයකටම දායක වන අය කළමනාකරුවෝ විදිහට අපි සැලකනවා. ඊළඟට අපි බලමු මේ දැන් මේ විදිහට සම්බන්ධ වෙන කළමනාකරුවෙකුට තියෙන්න ඕන ගුණාංග මොනවද කියලා. විශේෂයෙන් විශිෂ්ට නායකත්වයක් දැරීමේ හැකියාව තියෙනවා. මොකද විශාල කාර්යභාරයක් මෙහෙවන කෙනෙක් තමයි කළමනාකරුවා කියලා කියන්නේ. ඒකට එයාට නායකත්වයේ දැරීමේ හැකියාව තියෙන්න ඕන. කණ්ඩායමක් මෙහෙව ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ තමා භාවිතා කරන විෂය පිළිබඳව. ඒකට කළමනාකරණයට දායක වෙන විෂය කොටස පිළිබඳව හොඳ දැනුමක් කුසලතාවයක් තියෙන්න ඕන. එතකොට ඒකෙන් අපිට හොඳ ප්‍රතිඵලයක් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පුද්ගලයන් එක්ක හොඳට සම්බන්ධතාව පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද අන්තර්පුද්ගල සම්බන්ධතාවය විශේෂයෙන් සංවිධානයක විශේෂ අවශ්‍යතාවයක් විදිහට දකිනවා. ඒතකොට ඒක කළමනාකරුවෙක් සතුව තියෙනවා. ඊළඟට හොඳ සංනිවේදන කුසලතාවයක් තියෙනවා. ඒ කියන්නේ තමන් කරන කාර්යයන් නැත්නම් තමාට කර ගැනීමට අවශ්‍ය කරන කාර්යයන් ටික අනිත් අය එක්ක හොඳින් සහසම්බන්ධ වෙලා ඒගොල්ලන්ට ඒ තොරතුරු පණිවිඩ ලබා දීලා ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් ඒ අවශ්‍ය කරන දේවල් ටික සංවිධානයේ කාර්යයන් සඳහා ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා හොඳ සංවිධාන සංනිවේදන කුසලතාවයක් තියෙන්න ඕන. ඊළඟට විනිශ්චය කිරීමේ විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. යමක් සිද්ධ වුණාට පස්සේ ඒක විනිශ්චය කරලා මේක මොකද නරකද ඊළඟට මේකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා හොඳ විශ්ලේෂණ සහ විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒතර මේවා තමයි විශේෂයෙන් කළමනාකරුවෙකු සතු යුතු ලක්ෂණ කියලා කියන්නේ. නැත්නම් ගුණාංග කියලා කියන්නේ. විශේෂයෙන් මේ අවස්ථාවේදී තවත් විශේෂ කාරණයක් ගැන අපි කතා කරනවා. විශේෂයෙන් චිත්ත වේග සමබරතාවයේ ඊළඟට පීඩන වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව අපිට තියෙනවා. විශේෂයෙන් අපි කණ්ඩායමක් සමග කටයුතු කරන නිසා අපිට ඇති වෙන සිත් ඇවුල් පීඩාවන් ඊළඟට ඒ සඳහා ඇති වෙන මානසික පීඩාවන් මේ සියල්ල හොඳින් කළමනාකරණය කරගෙන මුහුණ දීමේ හැකියාව කළමනාකරුවෙකුට තියෙන්න ඕන. ඒ වගේම ආයතනික සමතුලිතතාවය පවත්වා ගන්න ඕන. ඒ කියන්නේ හැම කෙනාටම එක හා සමානව සැලකීම කරන. ඒතර ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න ඒ සියලු පාර්ශවයන්ට සමබරව ඒ අදාළ කරන කාර්යයන් ටික පවරලා ඒ සමබරතාවය පවත්වා ගැනීමේ හැකියාව අපිට තියෙන්න ඕන. ඒකත් විශේෂයෙන් කළමනාකරුවෙකුට තියෙන විශේෂ ලක්ෂණයක්. ඊළඟට නම්‍යශීලී වෙන්න ඕන. ඒ කියන්නේ සියලු දෙනාගේ අදහස් වලට එකඟතාවය පළ කරලා ඒ අදහස් අහුම්කම් දීලා ඒ වලට අවශ්‍ය කරන ක්‍රියාවන් කිරීමේ හැකියාව මේ නම්‍යශීලී වීමෙන් අපි අපේක්ෂා කරනවා. එතකොට ඊළඟ එක මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ මිනිස් සම්පත හරියට තමාගේ සංවිධානය ඇතුලේ හොඳින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒක තමයි කළමනාකරුවෙකුගේ ඒ ගුණාංග විදිහට අපිට කතා කරන්න දෙන්නේ විශේෂ කරුණු ටික. ඊළඟට අපි කතා කරනවා මේ අනුගාමිකයා කියන පුද්ගලයා. ඒතර අනුගාමිකයෙක් කියලා කියන්නේ අත්‍තරම කළමනාකරුවෙක් යටතේ ඒ කළමනාකරන භූමිකාව මගින් පාලනය වන එතකොට ඒ සංවිධානය වන ඒ නායකත්වය ලබා ගන්න පුද්ගලයා තමයි අනුගාමිකයා කියලා කියන්නේ. එතකොට විශේෂයෙන් කළමනාකරන භූමිකාව මගින් පාලනය කරන
නායකත්වය ලබා ගන්නා තැනත්තා අනුගාමිකය. එතකොට අපි විශේෂයෙන් ඉහළ කළමනාකරණයට සහයෝගයක් දක්වන පුද්ගලයා තමයි කළමනාකරණ කාර්ය සාර්ථක කරගන්න අනුගාමිකයා විදිහට අපි නිර්වචනය කරගන්නේ. ඒ අනුව නායකයෙකු අනුගාමිකයෙකු අනුව කිසියම් නායකයෙකු යටතේ ඒ අරමුණු ඉටු කර ගැනීමට ඔහු සමග සහයෝගයෙන් ක්‍රියා කරන තැනත්තා තමයි අපි විශේෂයෙන් අනුගාමිකයා කියලා කියන්නේ. ඒතර දක්ෂ අනුගාමිකෙන් සිටින විට කළමනාකරණ ක්‍රියාවලිය තාම පහසු වෙනවා. එතකොට අනුගාමිකත්වය විශේෂයෙන් කළමනාකරණයට තාම වැදගත් අංගයක් විදිහට අපි සැලකනවා. දැන් ඕගොල්ලන්ට මේ රූපසටහනේ පෙන්වන්නේ දැන් මේකේ ඉන්න නායකත්වයේ. ඒතර නායකත්වයේ යටතේ වැඩ කරන අනුගාමිකෙන් තමයි ඔය වටේ ඉන්නේ. එතකොට ඒ අයත් එක්ක මේක බොහොම සාර්ථකව කර ගැනීමෙන් විශේෂයෙන් සංවිධානයක සාර්ථකත්වයේ කරා ගමන් කරන්න පුළුවන්. එහෙමනම් අනුගාමිකයා පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ ඔය කොටසේ ඔන්න ඔය විෂය කොටස් ටික විතරයි. අපි බලමු ඊළඟ අනුගාමිකයෙකු සතුවෙන් අනුගාමිකයෙකුගේ ගුණාංගයන් පිළිබඳව. ඒකට අනුගාමිකයෙකු සතු වේ යුතු ගුණාංග කීපයක් තියෙනවා. ඒවා අනුව තමයි අනුගාමිකයා කියන චරිතය නිර්මාණය වෙන්නේ. එතකොට ඒ අතර අපි මුලින්ම කතා කරනවා පොදු පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා සහයෝගය දෙනවා. ඒතර විශේෂයෙන් ආයතනයේ තියෙන්නේ පොදු පරමාර්ථයක් ඒක ඉෂ්ට කරගන්න අනුගාමිකයෙක් වශයෙන් සහාය දෙන්න ඕන. විශේෂයෙන් අනුගාමිකයා වැඩ කරන්නේ නායකත්වයන් යටතේ. එතකොට නායකත්වයන්ට ගරු කිරීම කරන්න ඕන. ඊළඟට ඒගොල්ලන්ට එන පීඩන සාර්ථකව මුහුණ දෙන්න මම හිතන්නේ අනුගාමිකයා කියන කෙනාට විශාල පීඩනයක් ඇතිවීමේ හැකියාව තියෙනවා විවිධ කාර්යයන් කරනකොට. එතකොට ඒ වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව අනුගාමිකයන්ට තියෙන්න ඕන. ඒ වගේම අනුගාමිකයා විශාල වගකීමක් දන්නවා. ඒ ආධාරණ වගකීම් නිසි පරිදි ඉටු කර ගැනීමේ හැකියාව අනුගාමිකයෙකු සතු වෙන්න ඕන. ඊළඟට අන්තර්පුද්ගල සම්බන්ධතා හොඳින් පවත්වා ගන්නවා. ඒතකොට අනුගාමිකයත් එක්ක කටයුතු කරන අනිත් අයත් එක්ක මේ තමාගේ අනිකුත් අනුගාමිකයන් එක්ක මනා සම්බන්ධතාවයකින් කටයුතු කරනවා. එතකොට ඔය ගැටුම් ඊළඟට ඒ තුල පැන නැගෙන විවිධ ප්‍රශ්න निराකරණය කර ගැනීමේ හැකියාව බොහොම හොඳින් කරගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් අපි කටයුතු කරන්නේ සංවිධානයක කණ්ඩායමක් විදිහට. එතකොට මේ කණ්ඩායම හැංගීම කියන එක විශේෂයෙන් අනුගාමිකයෙකු තුල තියෙන හොඳ ගුණාංගයක්. අපි කළමනාකරණයේදීත් කතා කරා නම්‍යශීලී වීම. එතකොට අනුගාමිකයෙක් මේ නම්‍යශීලී වීමේ කාර්යයට දායක වෙන්න ඕන. එතකොට මෙන්න මේ කියන කාර්යයන් ටික තමයි ඇත්තටම අනුගාමිකයෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන ගුණාංග විදිහට තියෙන්නේ. ඊළඟට අපි කතා කරනවා ශාරීරික අධ්‍යාපනයේදී සම්පත් කළමනාකරණය. දැන් අපි කතා කරන්නේ විශේෂයෙන් දැන් මේ අපේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේදී අපි කොහොමද මේ අපිට ලැබෙන සම්පත් ටික අපි කළමනාකරණය කරගන්න කියලා. එතකොට අපි දන්නවා ආයතනයක හෝ සංවිධානයක අරමුණු ඉටු කර ගැනීම සඳහා එම ආයතනයට ලබා දෙන සම්පත් භාවිතය බෙදා හැරීම නඩත්තු කිරීම එතකොට සංරක්ෂණය හා සංවර්ධනය යන කාර්යයන් ඉටු කර ගැනීම සඳහා සම්පත් කළමනාකරණය කරගන්න ඕන. එතකොට අපි අපේ පාසල ගත්තත් අපේ පාසල තුලත් මේ සම්පත් ලබා ගන්න පුළුවන්. ඒවා අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඒවා එක ස්ථාන වලට බෙදා හැරීම කරන්න පුළුවන්. ඊළඟට හොඳින් නඩත්තු කරන්න පුළුවන්. මේවා ආරක්ෂා කරන්න පුළුවන්. සංවර්ධනය කරගන්න පුළුවන්. මේ කාර්යය තමයි ශාරීරික අධ්‍යාපනයේදී අපි සම්පත් කළමනාකරණය කියලා හඳුන්වන්නේ. ඊළඟට පාසල තුල කළමනාකරණය කළ හැකි ශාරීරික අධ්‍යාපන වැඩසටහන් දැන් අපි කතා කරන්නේ මේ කළමනාකරණයත් එක්ක බැඳිච්ච පාසල ඇතුලේ අපිට කරන්න පුළුවන් වැඩසටහන් පිළිබඳව. ඒතකොට ඒ යටතේ අපි පළවෙනි මාතෘකාව විදිහට කතා කරනවා අනිවාර්ය ශාරීරික අධ්‍යාපන වැඩසටහන් පාසල ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවා ශාරීරික සුවතාව වැඩසටහන ඒක අනිවාර්ය දරුවන්ට අනිවාර්ය කරලා තියෙනවා මේ කාර්ය කරන්න. ඒතකොට මම ওই රූපසටහනෙන් ඔයගොල්ලන්ට පෙන්නලා තියන්නේ ඒ ශාරීරික සුවතාව වැඩසටහනකට යෙදෙන දරුවන් පිරිසක් ඉන්න පින්තූර. ඊළඟට යෝග්‍යතා පරීක්ෂණ විශේෂයෙන් මේක භාවිතා කරන්නේ දැන් අපි ක්‍රීඩා කටයුතු වලදී විශේෂයෙන් ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය කොහොමද කියලා බලා ගන්න අපි මේ කායික යෝග්‍යතා පරීක්ෂණ කරනවා. ඊළඟට ශාරීරික අධ්‍යාපනයේ විෂය ගැන්වීම ඒක තුළ ඒකත් කළමනාකරන විෂයට අයිති වෙන කොටසක්. ඒකෝට මේ විෂය ගැන්වීමත් එතකොට අනිවාර්ය වැඩසටහනක් විදිහට පාසලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේවා තමයි පළවෙනි නිර්ණායකයාටද අපිට කතා කරන්න තියෙන්නේ. ඒකට මේ තියෙන්නේ ඒ වලට සහ සම්බන්ධ වෙන පින්තූර කීපයක් ඕගොල්ලන්ට ඒ පිළිබඳ පොඩි අදහසක් ගන්න මම මේවා ඕගොල්ලන්ගේ මේ විෂය කතා කරනකොට මේ පාඩම කතා කරනකොට දැම්මා. ඊළඟට අපි කතා කරන්නේ දෙවෙනි කාරණේ
දැන් ඔබ දන්නවා පාසලේ ක්‍රියාත්මක වෙනවා විශේෂ සංවිධාන සමගාමී වැඩසටහන්. අපි දන්නවා නිවාසාන්තර ක්‍රීඩා තරඟ, ඊළඟට මල්ල ක්‍රීඩා වැඩසටහන්, ඊළඟට එක එක පුහුණු සංගම් මගින් පවත්වන විවිධ වැඩසටහන්, ඊළඟට ශාරීරික අධ්‍යාපන දිනයන් ක්‍රියාත්මක කරනවා පාසල තුල. ඒ විතරක් නෙමේ විශේෂ ක්‍රීඩා පුහුණු කඳවුරු මේ පාසල තුල අපි සංවිධානය කරනවා. එතකොට ඔබ ඒවා දැකලත් ඇති. ඔබේ පාසලවලත් මේවා ක්‍රියාත්මක වෙලා ඇති. එතකොට අන්න ඒව තමයි විශේෂ සමගාමී ශාරීරික අධ්‍යාපන වැඩසටහන් විදියට ගන්න. එතකොට මෙන්න මේවා තමයි පාසල තුල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් විදියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මම මේවලත් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පින්තූර කිහිපයක් මෙන්න යොදලා තියෙනවා. ඔය නිවාසාන්තර ක්‍රීඩා තරඟයක ඊළඟට ඒ ක්‍රීඩා තරඟයේ සමාරම්භක උත්සවයක්. එතකොට මේවා ඊළඟට මේ අනිත් පැත්තේ ඔයගොල්ලන්ට මේ මම පින්තූරයක් දක්වලා තියෙනවා. ඒ ක්‍රීඩා පුහුණු වැඩසටහනකදී ඒ වැඩසටහනක් මෙහෙවන ආකාරය පිළිබඳ රූප සටහනක් තමයි ඔය තියෙන්නේ. එතකොට මේවා පිළිබඳ යම් අධ්‍යයනයක් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ විෂය මාතෘකාව පිළිබඳ අවබෝධයක් ලැබෙයි. ඊළඟ තුන්වෙනි මාතෘකාව විදිහට අපි කතා කරනවා පාසලෙන් බැහැර ශාරීරික අධ්‍යාපන වැඩසටහන. කියන්නේ අපි මේ කාර්යයට පාසලෙන් බැහැරව ක්‍රියාත්මක කරන ශාරීරික අධ්‍යාපන වැඩසටහන් වලට යනවා. විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නවා අන්තර් පළාත් ක්‍රීඩා තරඟ, ඊළඟට ශිෂ්‍ය බට බාල දක්ෂ, ඊළඟට පාගමන් අපි අර එලිමහන් අධ්‍යාපනයේදී කතා කරා වගේ පාගමන් කඳු තරණය ඒ වගේ විශේෂ වැඩසටහන් වලට අපි පාසලෙන් බාහිරව සම්බන්ධ වෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ කුඩා රූපරාම වලින් පෙන්වන්නේ ඒ වගේ සම්බන්ධ වෙච්චි දරුවන් පිරිසක් ඉන්න රූපරාම ටිකක්. එතකොට මේවත් එතකොට මේ පාසලෙන් බැහැරව ක්‍රියාත්මක කරන ශාරීරික අධ්‍යාපන වැඩසටහන් විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට පාසල තුළ ක්‍රියාත්මක වන ශාරීරික අධ්‍යාපන වැඩසටහන් වල නිරත වීමෙන් දැන් අර මම ඉස්සෙල්ලා කතා කරපු වැඩසටහන් වල නිරත වීමෙන් ඔබට මොනවද ලබා ගන්න පුළුවන්? ඔන්න තියෙනවා. ඔබට ලබා ගන්න පුළුවන් දේවල් ටික දැන් ඔයගොල්ලෝ මම මේ තිරේ දක්වලා තියෙනවා. රිද්මේ ඇතුළු යෝග්‍යතාවය වර්ධනය කරගන්න පුළුවන් විශේෂයෙන් මේක ඇතුලේ. ඊළඟට ආකල්ප වර්ධනය කරගන්න පුළුවන්. අපි කණ්ඩායමක් වශයෙන් කටයුතු කරනකොට අපි තුල හොඳ ආකල්ප ගොඩනගෙනවා. ඊළඟට විශේෂයෙන් අපිට ඇති වෙන මානසික ආතතින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව මේක ඇතුලේ තියෙනවා. ඊළඟට සක්‍රීයව දිනයක් ආරම්භ කරන්න පුළුවන් විශේෂයෙන් ඔය ශාරීරික සුවතාව වැඩසටහන වගේ එකක් හඳුන්වලා දීලා තියෙන්නේ. දරුවන්ගේ ක්‍රියාශීලී බව වැඩි කරන්න ඒ අදාළ දිනය තුල. එතකොට ඒක දිනපතා කිරීමෙන් දීර්ඝ කාලිනව ප්‍රතිඵලයක් ලැබෙනවා වගේම දෛනිකව ප්‍රතිඵලයක් අපිට මේක තුල ලැබෙනවා. ඒ වගේම අපි තුල හොඳ සමබර පෞරුෂයක් ගොඩනගෙනවා. ඒ වගේම අත්දැකීම් හොමාරු කර ගන්න අවස්ථාව හම්බ වෙනවා විශේෂයෙන් දැන් ඔය බාල දක්ෂ ඊළඟට කැඩෙට් ඒ වගේ ඒ කියන ක්‍රියාකාරකම් වලදී අපිට පුළුවන් මේ එක එක්කෙනාට තියෙන විවිධ අත්දැකීම් හොමාරු කරගෙන ඒ අදාළ කාර්ය කරගන්න. ඒක පෞද්ගලික ජීවිතයටත් Tamanට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතා ඇති සිසුන්ට ඒ සඳහා අවශ්‍ය කරන අවස්ථාව එම්බෙනවා විශේෂයෙන් ක්‍රීඩා තරඟ ඒ වගේ දේවල් පුහුණු කඳවුරු ඊළඟට පුහුණු වැඩසටහන් ඊළඟට පුහුණු තරඟ ඒ වගේ දේවල් වලට සම්බන්ධ වීම තුලින් එතකොට ක්‍රීඩකයන්ට විශේෂයෙන් ඒගොල්ලන්ගේ දක්ෂතා දිනු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේගොල්ලන්ට මේ ක්‍රීඩාවට අනුගත වෙලා ඒ කරන්න ඕන අවස්ථාවන් ටික දරුවන්ට ලැබෙනවා. ඒතකොට මෙන්න මේවා තමයි ඕගොල්ලන්ට ශාරීරික අධ්‍යාපන වැඩසටහන් වල නිරත වීමෙන් අපතන වාසීන් විදියට අපි සලකන්නේ. ඊළඟට අපි කතා කරනවා විශේෂයෙන් මෙන්න මේක ගොඩාක් වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාවට අපි කතා කරන්නේ අර අපි දැන් මේක ඉහළදී කතා කරේ සංවිධාන කාර්ය. එතකොට මේ සංවිධාන කාර්ය කොහොමද අපේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සඳහා භාවිතා කරගන්නේ කියන කොටස තමයි අපි මේකෙන් කතා කරන්නේ. මේ කාර්යය අපි නිතර ගැටෙන කාර්යයක් නිසා නිතර සම්බන්ධ වෙන කාර්යයක් නිසා අපි විශේෂයෙන් මේක ගැන කතා කරනවා. එතකොට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සංවිධානය කරනකොට අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යටතේ මේකේ කාර්යයන් සංවිධානය කරන්න වෙනවා. ඒ යටතේ අපි මුලින්ම කතා කරන්නේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට පෙර සංවිධානය. ඒ කියන්නේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වන්න ඉස්සර වෙලා අපි කරන්න ඕන ಜಾති ටික තමයි මේකෙන් කතා කරන්නේ. ඊළඟට එම ක්‍රීඩා උත්සවය පවත්වන දවසේ අපිට මොනවද කරන්න ඕන කියන ටික අපි කතා කරනවා. ඊළඟට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයෙන් පස්සේ අපිට මොනවද ඊළඟට කතා කරන්න තියෙන්නේ කියන ටික සංවිධානය කරගන්න තියෙන ටික කියන ටික අපි කතා කරනවා. ඒතර විශේෂයෙන් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සංවිධානය කිරීමේදී මෙන්න මේ පියවර තුන අපිට අනුගමනය කරන්න වෙනවා. මේ පියවර තුනේ අපිට තියෙන විශේෂ දේවල් ටිකක් සංවිධානය කරන්න. අපි ඊළඟ පිටුවලදී ඒ ටික කතා කරමු. ඊළඟට දැන් අපි සාර්ථක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සංවිධානය කිරීමේදී විශේෂයෙන් මෙන්න මේ කරුණු පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. අපි අර ඉහත කරුණු තුන
කතා කරන්න ඉස්සරලා මේ කරුණු ටික අපි කතා කරගමු. විශේෂයෙන් අපිට යොදා ගන්න පුළුවන් මිනිස් සම්පත් පිළිබඳව මොනවද විනිශ්චය කටයුතු ඊළඟට මේ සඳහා ක්‍රීඩා පිටි සැකසීම සඳහා ඊළඟට මේ තියෙන අනිකුත් කාර්යයන් කළමනාකරණය කර ගැනීම සඳහා අපිට මිනිස් සම්පත කොහොමද යොදාගන්නේ කියන එක අපි කතා කරන්න පුළුවන්. ඊළඟට මේක පැවැත්වීම සඳහා අවශ්‍ය කරන කාලවකවානුවන් පිළිබඳව අපිට සැලකිල්ල දක්වන්න වෙනවා. ඊළඟට සුදුසු පරිසර තත්ත්වය මේක ක්‍රියාත්මක කරන මොන වගේ පරිසර තත්ත්වයක් යටතේද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපිට තියෙන මානසික ශක්තියන් පිළිබඳව විශේෂයෙන් අපි සැලකිල්ල දක්වන්න ඕන. ඊළඟට සහයෝගය ලබා ගන්න පුළුවන් අය පිළිබඳව විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න වෙනවා. ඒක විශේෂයෙන් අපි සැලකිල්ලට ගන්න ඕන කාරණයක්. ඊළඟට මේකේ වගකීම් පැවරීම පිළිබඳව කොයි විදිහටද මේක වගකීම් පවර්ලා එක එක අයට මේකේ වගකීම් ලබා දෙන්නේ කියන එක පිළිබඳව අපිට සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඊළඟට අපිට මීට පෙර පවත්වපු ක්‍රීඩා තරගවලදී වෙච්ච අඩුපාඩු ඒවා සකසා ගැනීම පිළිබඳවත් අපිට විශේෂයෙන් මේකෙදි කතා කරන්න වෙනවා. ඊළඟට අවසාන වශයෙන් මේ සඳහා අවශ්‍ය කරන කමිටු ටික පත් කරගන්න වෙනවා. විශේෂයෙන් දැන් නිවාසාන්තර ක්‍රීඩා තරගයක් පවත්වනකොට සංවිධායක කමිටුව යටතේ පොඩි අනු කමිටු කිහිපයක් අපිට පත් කරගන්න වෙනවා. විශේෂයෙන් ප්‍රථම ආධාර කමිටුව, මුදල් කමිටුව, ඊළඟට තිලිනපත් කමිටුව, ඒ වගේ කුඩා කමිටු කිහිපයක් අපිට පත් කරගන්නවා. ඒ කාර්යයන් පහසු කර ගැනීම සඳහා. ඒතකොට මෙන්න මේ කියන කාර්යයන් ටික අපි පැහැදිලිවම නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සංවිධානය කිරීමට ඉස්සරලා සැලකිලිමත් වෙලා මේ ටික අපිට ළඟා කරගන්න කොහොමද කියන එක පිළිබඳව අපිට කටයුතු සංවිධානය කරගන්න වෙනවා. එතකොට මෙන්න මේවා තමයි නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සංවිධානය කිරීමේදී අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන කරුණු විදිහට ගන්න පුළුවන් වෙන කරුණු. එහෙනම් අපි කතා කරමු පූර්ව සංවිධානය. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු කරුණු ගුණටයි ආපහු වෙන්නේ. එතකොට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් සංවිධානය කරනකොට අපි පළවෙනි කරුණ හැටියට කතා කරේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට පෙර සංවිධාන කටයුතු පිළිබඳව. එතකොට ඒ යටතේ අපිට කරන්න ඕන දේවල් ටික තමයි මේ තියෙන්නේ. විශේෂයෙන් දැන් පෙර සංවිධානයේදී අපි කතා කරනවා නිවාසාන්තර ක්‍රීඩා තරගයක් පැවැත්වීම සම්බන්ධව විදුහල්පතිතුමා එක්ක සාකච්ඡා කරන්න ඕන. ඊළඟට මේ පිළිබඳව අවශ්‍ය කරන වැඩසටහනක් සංවිධානය කරන්න ඕන. ඊළඟට ඒ සංවිධානය කරන වැඩසටහනේදී ගුරු මණ්ඩලය සහ දරුවන්ගේ සහ අනිකුත් පාර්ශවයන්ගේ දායකත්වය කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. ඊළඟට දිනවකවානු තීරණය කරගන්න ඕන. ඒ වගේම මේ සඳහා අවසර ගැනීම කරන්න තියෙනවා නම් ඒ කටයුතු කරන්න ඒවා තමයි පූර්ණ සංවිධාන කටයුතු වලදී කරන්න ඕන. ඒකෝට දැන් ඔන්න ඔයගොල්ලන්ට මම මේ කටයුතු ටික මේ තිරේ දක්වනවා. ඒ අනුව ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඒකදී අපි විශේෂයෙන් තරඟ විස්තරය වැඩසටහන හා තරඟ කොන්දේසි එතකොට මේ නිවාසවලට ලබා දෙන්න ඕන. එතකොට මීට පෙර නිවාස බෙදන්න ඕන. ඊළඟට ඒ සඳහා ආචාර්ය මණ්ඩලය බෙදන්න ඕන. ඊළඟට නිවාස රැස්වීම තියාගන්න ඕන. ඒ කාර්යයන් ඔක්කොම ටික කරායින් පස්සේ දෙන දේවල් ටික තමයි මේ ඊළඟට අපි කතා කරන්නේ. එතකොට තරඟ විස්තරය වැඩසටහන ඊළඟට නිවාස වලට අවශ්‍ය කරන නීති රීති මාලාවක් ලබා දීම කරන්න ඕන. ඊළඟට නිවාස රැස්වීම පවත්වන්න ඕන. පවත්වලා මේ පිළිබඳව දැනුවත් කරන්න ඕන. ඊළඟ නිවාස රැස්වීම වලදී විශේෂයෙන් අපි යොදා ගන්න ඕන නිවාසයේ නායකයින් නායිකාවන් ඊළඟට ඒ අතරතුර සිසුන්ගෙන් පත් කර ගැනීම කරන්න ඕන. එතකොට ඊළඟ සිසුන් තෝරා ගැනීම හා පුහුණුවීම් වලට අදාළ කාලසටහන ඊළඟට ඒ අදාළ කාලසටහනට අනුව එක එක නිවාස වලට ලබා දෙන භාණ්ඩ දැන් විශේෂයෙන් මල්ල ක්‍රීඩා සඳහා අවශ්‍ය කරන පිටියේ තරඟ සඳහා අවශ්‍ය කරන භාණ්ඩ ටික ලබා දෙන්නේ කොහොමද? කණ්ඩායම් තරඟ සඳහා ලබා දෙන භාණ්ඩ ටික ලබා දෙන්නේ කොහොමද? ඊළඟ ක්‍රීඩා පිටිය වෙන් කරගන්නේ කොහොමද? මේ නිවාස වල පුහුණුවීම් සහ තේරීම් කාර්යයන් සඳහා කියන ඒ සලස්ම අපි හදලා අපිට කාලසටහනක් විදිහට ප්‍රදර්ශනය කරන්න වෙනවා. ඊළඟට මේ විදිහට තෝරාගත්තු ක්‍රීඩකයන් කොහොමද ආයදුම් කරන්නේ තරඟ වලට? ඒ සඳහා ආදර්ශ ආයදුම් පතක් ඊළඟට ආයදුම් පත් එවන්න ඕන දිනය ඊළඟට ඒ කාලවකවානුව අපි තීරණය කරලා ඒ පිළිබඳව නිවාසයන්ට දැනුම් දෙන්න ඕන. ඊළඟට ක්‍රීඩා පිටිය සකස් කරගන්නේ කොහොමද? ඒ සඳහා විනිසුරුවන්ට ඊළඟට ඒ සඳහා අවශ්‍ය කරන ආචාර පෙළපාලිය, සරප සංදර්ශනය, තූර්ය වාදක කණ්ඩායම් මේ ටික සූදානම් කරන්න ඕන. ඊට අමතරව අනිකුත් තරඟ ටික මේ කාලය තුල පවත්වලා ඉවර කරගන්න ඕන. එතකොට මෙන්න මේවා තමයි නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකට පෙර සංවිධානය කිරීමේ කාර්යයන් වලට අපිට හැටියට අපිට තියෙන්නේ තවත් තියෙනවා කොටස්. නමුත් අත්‍යවශ්‍යම කොටස් ටික මම ඔයගොල්ලොත් එක්ක කතා කළා. එතකොට දැන් කතා කරන්නේ
නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ දිනේ දවසේදී අපි මොනවද කරන්න ඕනේ? ඒතකොට දිනේ දවසේදී ඔබ දන්නවා විශේෂ කාර්ය බහුල දවසක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි මුලින්ම ඒ අවස්ථාවට එළඹෙන්න කලින්ම ඒ දවසේ අදාළ ස්ථානවලට ඒ අවශ්‍ය කරන උපකරණ ඊළඟට අවශ්‍ය කරන ලිපි ලේඛන ඒ අවශ්‍ය කරන දේවල් ටික සියල්ල ස්ථානගත කරලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි කරන්න. ඒ අනුව තමයි සියලුම උපකරණ හා අවශ්‍ය ද්‍රව්‍ය පරීක්ෂා කර ඒවා නිසි ස්ථාන වලට යොමු කිරීම කරන්න ඕන. ඊළඟට කමිටු විසින් ඉටු කරනු ලැබිය යුතු කාර්යයන් අඩංගු කාර්ය පත්‍රිකාවක් සකස් කරලා දීලා ඒක පරීක්ෂා කරලා බලන්න ඕන. එක එක කාර්යයන් කරාද කියලා විශේෂයෙන් කොඩි එසවීමට අවශ්‍ය කරන කොඩි කණු බැඳීම ඊළඟට තිලිනපත් සහතික ඒ කමිටුවේ කාර්යභාරයන් කොහොමද ඊළඟට ක්‍රීඩා පිටියේ සැකස්ම කොහොමද ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ ස්ථානගත කරලා තියෙනවද විනිශ්චය මණ්ඩලයේ නිසියාකාරව ඒ අදාළ තැන් වලට ස්ථානගත කරලා තියෙනවද කියන කරුණු ටික විශේෂයෙන් අපිට බලන්න වෙනවා. එතකොට ඒ වගේම තමයි මේ දැන් ඊළඟ පියවරේදී තියෙන්නේ ක්‍රීඩා පිටියේ කොඩි ගහ පීඨිකාව ධනි ස්ථාන ඊළඟට අපි විශේෂයෙන් අර ඔලිම්පික් පහන කියන කොටස අපි දැල්වීම කරනවා. ඒකට අවශ්‍ය කරන දේවල් ටික සූදානම් කරලා වේලපහින් සූදානම් කරලා තියාගන්න ඕන. ඊළඟට මම මේ මෙතනදිත් ආපහු නැවත කතා කරනවා ආරාධිත අමුත්තන් අසුන් ගැන්වීම සංග්‍රහ කටයුතු ඊළඟට අපිට තූර්ය වාදක කණ්ඩායම් ඒ දේවල් ඊළඟ සමාප්ති උත්සවයට අදාළ කරන දේවල් ටික ඒ කටයුතු ටික ත්‍යාග ප්‍රදාන උත්සවය පිළිබඳව. එතකොට මෙන්න මේවා ටික හොඳින් සංවිධානය කරලා ඒ අදාළ තැන්වල වගකීම් පවරලා ඒ කොටස් වලට බාර දීලා තියෙන්න ඕන. එතකොට ක්‍රීඩා උත්සවයේ දවසේදී පැවරෙන රාජකාරීන් ටික මෙන්න මේවා. එතකොට එදාට අපිට කරන්න තියෙන ಜಾති ටික ඔන්න ඔය කොටස් ටික. ඊළඟ ක්‍රීඩා උත්සවයෙන් පස්සේ දැන් ක්‍රීඩා උත්සවය අවසానයි. දැන් ක්‍රීඩා උත්සවයෙන් අවසන් වුණාට පස්සෙත් අපිට කාර්යයන් කීපයක් තියෙනවා. විශේෂයෙන් අපි මේ ක්‍රීඩා උත්සවය පවත්වන්න වෙනත් පාසල් වලින් උපකරණ අරගෙන එන්න පුළුවන්. ඊළඟට අපේ පාසලේ තියෙන උපකරණ එක මේ නිවාස වලට බාර දීලා දෙන්න පුළුවන්. එමනම් අපි ඒව ආපහු නැවත බාර දෙන්න ඕන. ඊළඟට මේ කාර්යයට දායක වෙච්ච කට්ටියට ස්තුති කිරීමේ ලිපි යවන්න ඕන. එතකොට මොකද අපිට ඊළඟට පවත්වන කාර්යයන් සඳහා එයා ගෙන්න ගන්න ඒක ලොකු පිටුවහලක් වෙනවා. ඊළඟට විශේෂයෙන් මේ සඳහා දායක වෙච්ච ක්‍රීඩා පිටියේ ඒ අවට භූමිය සියල්ල පිරිසිදු කරලා නැවත තිබ්බ තත්ත්වෙට නැත්නම් යථා තත්ත්වෙට පත් කරන්න ඕන. ඊළඟට මේ තරගයේ අවසානයේදී සමාලෝචන රැස්වීමක් පවත්වන්න මේකේ හොඳ නරක ඊළඟට මේකේ තියෙන අඩුපාඩුකම් මොනවද ඊළඟට මේකේ තියෙන ප්‍රබලතා මොනවද දුබලතා මොනවද කියලා අපිට සමාලෝචනය කළ රැස්වීමක් පවත්වන්න වෙනවා. ඊළඟට මේ සඳහා වියදම් කරපු අය වාර්තාව ඒ සියලු දෙනාගේ දැනගැනීම පිණිස ඒක ප්‍රසිද්ධ කරන්න ඕන. ඒ වගේම ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. එතකොට අපිට ඊළඟ වර්ෂයේදී ක්‍රීඩා තරඟය සංවිධානය කරගැනීමේ පහසුවක් මේක තුල තියෙනවා. එතකොට මෙන්න මේ කරුණු ටික තමයි විශේෂයෙන් ක්‍රීඩා උත්සවය සංවිධානය කිරීමේදී අපිට සංවිධානය කිරීමේදී තුන්වෙනි කාරණය හැටියට ඒ කියන්නේ ක්‍රීඩා උත්සවයෙන් පසු සංවිධාන කටයුතු මොන වගේ දේවල්ද කියන එක මෙන්න මේ කරුණු වලින් ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඇති. එහෙමනම් මේක ටිකක් මම 10 සහ 11 කියන පන්ති වල විෂය කොටස් දෙකම එකට අරගෙන මේ එක පාඩම් කොටසකින් ඔයගොල්ලන්ට කළේ. එතකොට මේ ටික හොඳින් අවබෝධ කරගන්න ඔබට අවශ්‍ය කරන පැහැදිලි කිරීම් ටික මම මේ පාඩමේදී දැන් අද දවසේ මම කළා. මේ තොරතුරු ටික හොඳින් ග්‍රහණය කරගෙන ඔබේ විෂය දැනුම වැඩි කරගන්න. එහෙමනම් අපි ඉදිරි දිනකදී ආපහු නැවත ඔබට අලුත් පාඩමකින් සම්බන්ධ වෙන තෙක් මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.